Hello everyone, you all are warmly welcome to Samanyapa YouTube channel. Today we are going to teach you something really interesting. අද ඔයාලට උගන්වන්න යන්නේ මම ඊටාම වැදගත් වෙන වාක්‍ය රටාවක්. ඒ තමයි need not කියන වාක්‍ය රටාව. ඉතින් need not කියන වාක්‍ය රටාවේ තේරුම ඉස්සෙල්ලා දැනගන්න එපැයි. අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. අපි එදිනෙදා කතා බහේදී කියන්නේ මෙහෙම. ඔයා හෙට එන්න අවශ්‍ය නැහැ. ඔයා වේලාසනින් එන්න අවශ්‍ය නැහැ. ඔයා ආයේ මාව හම්බෙන්න එන්න අවශ්‍ය නැහැ. මෙන්න මෙහෙම එදිනෙදා භාවිතයේදී අපිට කියන්න සිද්ධ වෙනවා. මේක ඉංග්‍රීසියෙන් කියනකොට අපි භාවිතා කරන්නේ need කියන ක්‍රියාපදයට not එකතු කරලා. need not කියලා. මේක need කියලාත් භාවිතා කරන්න පුළුවන්. නමුත් භාවිතයේදී ටිකක් ලස්සනයි වගේ පේනවා need not කියලා කියනකොට. දැන් අපි දැනගන්න ඕනේ මේ වාක්‍යය ඊට පස්සේ නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. සියලුම කර්තෘ පද සමග I, we, you, they, he, she, it වැනි ඕනෑම කර්තෘ පදයක් සමග මේ need not කියන යෙදුම එකසේ භාවිතා කරනවා. ඉන් අනතුරු අපි කරන්න ඕනේ අවශ්‍ය කරන ප්‍රධාන ක්‍රියාපදය සඳහන් කිරීම. දැන් මේක තමයි මේ වාක්‍ය රටාව නිර්මාණය වන ආකාරය. නිර්මාණය වන ආකාරය දැන ගැනීම ඉතාම වැදගත් වෙනවා. නමුත් උදාහරණත් එක්ක සාකච්ඡා කරපුවාම තමයි මේක ඉතාම හොඳින් මතක හිටින්නේ. ඔයා හෙට එන්න අවශ්‍ය නැහැ. ඔයා හෙට එන්න අවශ්‍ය නැහැ. You need not. දැන් මොකද්ද? එනවට come. You need not come හෙට tomorrow. You need not come tomorrow. ඊට පස්සේ අපි මේක පොලිෂ් කරලා කියනවා මෙහෙම. You need not come tomorrow. ඔයා හෙට එන්න අවශ්‍ය නැහැ. You need not come tomorrow. ඔයා වේලාසනින් එන්න අවශ්‍ය නැහැ. You need not come early. අපි එතකොට කියන්නේ මොකද්ද? early කියන වචනේ භාවිතා කරනවා. You need not come early. ඔයා වේලාසනින් එන්න අවශ්‍ය නැහැ. ඔයා කල් තියා එන්න අවශ්‍ය නැහැ. ඔයා උදේම එන්න අවශ්‍ය නැහැ. You need not come early in the morning. අපි එතකොට කරන්නේ අර early කියලා නවත්තන්නේ නැතුව in the morning කියන phrase එකත් එකතු කරනවා. You need not come early in the morning. ඔයා උදෑසනම එන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඔයා වේලාසනින් හැන්දෑවෙ එන්න ඕනේ නැහැ කියලා කොහොමද අපි කියන්නේ? දැන් ඉස්සරලා කිව්වේ early in the morning කියලානේ. early in the morning කියන්නේ උදෑසනම. ඒ කියන්නේ උදේ කියන වරුවෙන් කලින්ම උදෑසනම එන්න අවශ්‍ය නැහැ කියලා කිව්වේ. ඕක විතරනේ අපි පොඩි කාලේ ඉඳන් පාඩම් කරන්නේ. මේ වෙලාවේ මම අලුත් දෙයක් කියලා දෙනවා. මොකද සමන්යාපා YouTube channel එකෙන් කරන්නේ සාම්ප්‍රදායික ඉගැන්වීම් රටාවෙන් බැහැර වෙලා අපි අලුත් විදියට හිතලා හොඳින් ඉගෙන ගැනීම. එහෙම නැත්නම් අවබෝධයෙන් යුතුව භාෂාව ඉගෙන ගැනීම තමයි අපි කරන්නේ. ඉතින් බලන්න early in the morning නම් හැන්දෑවේ වේලාසනින් කියලා කියන්නේ කොහොමද? early in the evening. early in the evening. එතන the evening කියන්නේ evening කියන වචනේ vowel sound එකකින් පටන් ගන්න. ඒ නිසා early in the evening. එහෙනම් අපි කොහොමද කියන්නේ? ඔයා හැන්දෑවේ කලින් එන්න ඕනේ නැහැ. වේලාසනින් එන්න ඕනේ නැහැ. You need not come early in the evening. You need not come early in the evening. දැන් පැහැදිලි නේද? එහෙමනම් ඔච්චර කල් early in the morning පාඩම් කරගත්තා නම් අපි early in the evening පාඩම් කර ගැනීම ඊටාම වැදගත් වෙනවා. මේ වාක්‍ය රටාවෙදි විතරක් නෙවෙයි. හොඳයි. You need not come tomorrow. ඔයා හෙට එන්න අවශ්‍ය නැහැ. You need not come tomorrow. අපි trip එකක් යනවා. අපි හෙට trip එකක් යනවා. ඔයා හෙට එන්න අවශ්‍ය නැහැ. අපි හෙට trip එකක් යනවා. We are going on a trip tomorrow. We are going on a trip tomorrow. We are going on a trip tomorrow. You need not come tomorrow. You need not come tomorrow. අපි ඒක ලස්සන කරලා අවසානයේ මෙහෙම කියනවා. මොකද දෙපැත්තෙම tomorrow කියලා යෙදුණානේ. එතකොට ඕකේ එක තැනකට විතරක් භාවිතය තමයි වඩාත් ලස්සන වෙන්නේ. You need not come tomorrow. We are going on a trip. We are going on a trip. අපි trip එකක් යනවා. ඔයා හිටින්න අවශ්‍ය නැහැ. පැහැදිලිද? ඒගොල්ලෝ මෙහෙ එන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ මෙහෙ එන්න අවශ්‍ය නැහැ. අපි ඒ වගේ වාක්‍යයක් කොහොමද කියන්නේ? ඒගොල්ලෝ they අවශ්‍ය නැහැ need not.
එනවා come මෙහි here. එහෙමනම් අපි වාක්‍ය කියනවා අවසානයේ මෙහෙම. They need not come here tomorrow. They need not come here. They need not come here. ඒගොල්ලෝ මෙහෙ ඉන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ මෙහෙ ඉන්න අවශ්‍ය නැහැ. She need not meet me. She need not meet me. ඇය අවශ්‍ය නැහැ මුණ ගැහෙන්න මාව. අපි වාක්‍ය අවසානයේ කියන්නේ කොහොමද? ඇය මාව මුණ ගැහෙන්න අවශ්‍ය නැහැ. ඇයට මාව මුණ ගැසෙන්න අවශ්‍ය නැහැ. මට ඇයව මුණ ගැහෙන්න අවශ්‍ය නැහැ. මට ඇයව මුණ ගැහෙන්න අවශ්‍ය නැහැ. අපි මේ වාගේ වාක්‍යයක් කොහොමද කියන්නේ? I need not meet her. දැන් අපි කියනවා වාක්‍ය කොහොමද? I need not meet her. I need not meet her. Hereafter I need not meet her. මින් පස්සේ මීට පස්සේ අන්න ඒ සඳහා අපි භාවිතා කරනවා hereafter කියන වචනේ. එහෙමනම් අපි ඒක දාලා කියන්නේ මෙහෙමයි. මින් පස්සේ ඇය මාව මුණ ගැහෙන්න අවශ්‍ය නැහැ. Hereafter she need not meet me. Hereafter she need not meet me. මීට පස්සේ ඔයා මට කෝල් කරන්න අවශ්‍ය නැහැ. මීට පස්සේ ඔයා මට කෝල් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ වාගේ වාක්‍යයක් කියනකොටත් අපි අර hereafter කියන වචනේ යොදා ගන්නවා. Hereafter you need not call me. Hereafter you need not call me. මීට පස්සේ ඔයා මට අඬ ගහන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් මීට පස්සේ ඔයා මට කෝල් කරන්න ඕනේ නැහැ. දුරකථන ඇමතුමක් ගන්න අවශ්‍ය නැහැ කියලායි කියන්නේ. ඉතින් කෝල් කියන වචනේ විවිධ අර්ථ සඳහා භාවිතා කරනවා ඉංග්‍රීසි භාෂාවේදී. අපි බහුලව භාවිතා කරන යෙදුම් දෙකක් තමයි මේ වෙලාවේ කියන්නේ. දුරකථනයෙන් අමතනවට කියනවා අපි කෝල් කියලා. ඒ වගේම අඬ ගහනවට කියන්නේත් කෝල් කියලා. දැන් කෝල් හිම් කිව්වොත් ඔහුට අඬ ගහන්න. කෝල් ෆාදර් කිව්වොත් තාත්තට අඬ ගහන්න. දැන් පැහැදිලි නේද? එහෙනම් දුරකථනයෙන් අමතනවාට විතරක් නෙවෙයි අපි කෝල් කියලා කියන්නේ. ඔයා ගෙදර එන්න අවශ්‍ය නැහැ. ඔයා ගෙදර එන්න අවශ්‍ය නැහැ. You need not come home. You need not come home. I can meet you in the town. I can meet you in the town. ඔයා ගෙදර එන්න අවශ්‍ය නැහැ. I can meet you. මට මුණ ගැහෙන්න පුළුවන් ඔබව in the town. නගරෙදී. දැනටමත් ලියාපදිංචි වෙලා ඉන්න අය අයදුම් පත්‍රය වීම අවශ්‍ය නැහැ. Those who have already registered need not send their applications. Those අය පිරිස who have already registered දැනටමත් ලියාපදිංචි වෙලා ඉන්න අය need not අවශ්‍ය නැහැ send එවන්න their applications ඔවුන්ගේ අයදුම් පත්‍ර. Those who have already registered need not send their applications. දැන් ඔයාලට පැහැදිලි නේද? ඒ වාගේ වාක්‍යයක් පවා කියන්න පුළුවන් හරිම ලස්සනට මේ වාක්‍ය රටාව ආධාරයෙන්. ඔයා ඔහුට ඒ ගැන කියන්න අවශ්‍ය නැහැ. ඔයා ඔහුට ඒ ගැන කියන්න අවශ්‍ය නැහැ. You need not tell him about it. ඔයා ඒ ගැන ඔහුට කියන්න අවශ්‍ය නැහැ. You need not tell him about it. You need not tell him about it. පැහැදිලිද? අපි මෙහෙම කිව්වොත් ඔයා ඇයට ඒ ගැන කියන්න අවශ්‍ය නැහැ. You need not tell her about it. You need not tell her about it. You need not tell your parents about it. You need not tell your parents about it. ඒ මොකක්ද කිව්වේ? ඔයා you need not tell your parents. ඔයා කියන්න අවශ්‍ය නැහැ ඔබේ දෙමව්පියන්ට. ඔයාගේ දෙමව්පියන්ට about it. ඒ ගැන. ඔයා ඒ ගැන ඔයාගේ දෙමව්පියන්ට කියන්න අවශ්‍ය නැහැ. She need not to be told about it. මම පොඩි වාක්‍යයකට වෙනසක් කරලා තියෙනවා කියලා දැනෙනවා. ඔයාලටත් ඒක දැනෙනවද? right. නැවත බලන්න. She need not to be told about it. She need not. එතෙන් දෙන කල්ති කරනවා. ඇයට අවශ්‍ය නැහැ. නිකන් ඇය අවශ්‍ය නැහැ. ඇයට අවශ්‍ය නැහැ කියලා නෙපෙන්නේ. She need not to be told. අන්න passive form එක මම එතන භාවිතා කරලා තියෙනවා. To be told කියන්නේ දැන් මොකද්ද මේකේ තේරුම වාක්‍ය රටාව? ඇයට කියන්න එපා. about this. එහෙම නැත්නම් about it. ඒ ගැන. ඇයට ඒ ගැන කියන්න අවශ්‍ය නැහැ කියලායි කියන්නේ. ඇයට ඒ ගැන කියන්න අවශ්‍ය නැහැ.
keep it a secret. ඒක රහසක් විදියට තියාගන්න. keep it a secret. ඒක රහසක් විදියට තියාගන්න. ඔන්න දැන් මම මේ දෙකම එකතු කරලා මෙහෙම කියනවා. ඒක රහසක් විදියට තියාගන්න. ඒ ගැන ඇයට කියන්න අවශ්‍ය නැහැ. ඒ ගැන ඇයට කියන්න අවශ්‍ය නැහැ. keep it a secret. She need not to be told about it. Keep it a secret. රහසක් විදියට තියාගන්න. ඇයට ඒක කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේක පැසිව් වොයිස් වාක්‍ය රටාව. කලබල නොවි අපි මේක හොඳින් අධ්‍යයනය කරන්න. ඔයාලට මේ පැසිව් වොයිස් කියන වාක්‍ය රටාව ඉතා හොඳින් තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. ඔයා නැවත ගෙවන්න ඕනේ නැහැ. ඔයා නැවත ගෙවන්න ඕනේ නැහැ. You need not pay again. You need not pay again. ඔයා නැවත එන්න ඕනේ නැහැ. You need not come again. You need not come again. ඔයා නැවත මාව මුණ ගැහෙන්න අවශ්‍ය නැහැ. You need not meet me again. You need not meet me again. ඔයා මට නැවත කෝල් කරන්න ඕනේ නැහැ. You need not call me again. හරිම ලේසි. You need not call me again. ඔයා නැවත මට කෝල් කරන්න අවශ්‍ය නැහැ. එහෙමනම් සියලුම කර්තෘ පද සමග need not එකසේ භාවිතා වෙනවා. මේ වෙලාවේ මතක් කරන්න ඕන දේකුත් තියෙනවා. මෙතන need කියන ක්‍රියාපදය යොදාගන්නේ උපකාරක ක්‍රියාවක් ලෙස. හරියට will, shall, can, must අන්නේ වැනි උපකාරක ක්‍රියාවක් ලෙස තමයි අපි මේ වෙලාවේ need භාවිතා කරන්නේ. එහෙමනම් එවැනි උපකාරක ක්‍රියාවක් එක්ක අපි හැම වෙලාවම කලේ ප්‍රධාන ක්‍රියාපදයක් භාවිතා කළා. will go, shall go, should go, would go, can go, could go ඔය විදිහට. මතකද? අන්න ඒ විදිහට ඒක භාවිතා වෙන්නේ. එහෙමනම් මේ වෙලාවෙත් අපි භාවිතා කරන්නේ need go, need play, need dance ඔය විදිහට. වෙනසකට තියෙන්නේ මේක නැතාර්ථයෙන් තියෙනවා. ඒ නිසා මේ අදාළ උපකාරක ක්‍රියාවත් එක්ක අපි not භාවිතා කරනවා. එතකොට you need not go, you need not play, she need not play, she need not go. එහෙනම් කර්තෘ පදයේ වෙනස් වුණාට මේක වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි ඉතාම හොඳින් දැනගන්න ඕන කාරණාව. ඒත් එක්කම ඔයාලට කියලා දෙන්න තවත් විශේෂ දෙයක් තියෙනවා. මේ need not භාවිතා කරන්නේ උපකාරක ක්‍රියාවක් ලෙසනේ මෙතන. නමුත් need කියලා ප්‍රධාන ක්‍රියාපදයකුත් තියෙනවා. ප්‍රධාන ක්‍රියාපදයක් ලෙස භාවිතා වෙනකොට මේ වාක්‍ය රටාව වෙනස්. ඒක මේ වෙලාවේදී ඕගොල්ලන්ට කියලා දෙන්න උත්සාහ කරන්නේ නෑ මම. හේතුව මේ ඒකයි මේකයි පැටලෙන නිසා. ඒක වෙනත් දවසකදී කියලා දෙනවා අනිවාර්යයෙන්ම. තව උදාහරණ කීපයක් මේ සම්බන්ධව අපි සාකච්ඡා කරලා බලමු. ඔයා ඊළඟ වතාවේ රෝගියාව ගේන්න ඕනේ නෑ. දැන් දොස්තර මහත්තයෙක් එහෙම කියනවා. ඔයා ඊළඟ වතාවේ රෝගියාව එක්කන් එන්න අවශ්‍ය නෑ. right. කොහොමද අපි ඒක කියන්නේ? You need not එක්කගෙන එනවා. මෙතනදී අදහස් කරන්නේ bring කියන අර්ථය. එහෙමනම් you need not bring කවුද? The patient රෝගියා. You need not bring the patient ඊළඟ වතාවේ. next time අපි භාවිතා කරන්නේ මොකද්ද? next time. එහෙමනම් අපි වාක්‍ය කියනවා දැන් you need not bring the patient next time. ඔයා එහෙ යන්න අවශ්‍ය නැහැ. ඔයා එහෙ යන්න අවශ්‍ය නැහැ. You need not go there. You need not go there. ඔයා නැවත එහෙ යන්න අවශ්‍ය නැහැ. අපි කරන්නේ again කියන පදය අවසානයේ යොදනවා. You need not go there again. You need not go there again. ඔයා නැවත එහෙ යන්න අවශ්‍ය නැහැ. You need not go to that boutique again. ඔයා නැවත ඒ කඩේට යන්න අවශ්‍ය නැහැ. You need not go යන්න අවශ්‍ය නැහැ to that boutique. ඒ කඩේට boutique කියලා කියන්නේ අපි කඩේට. එහෙනම් you need not go to that boutique again. නැවත. ඔයා ආයෙමත් ඒ කඩේට යන්න ඕනේ නැහැ. You need not go to that boutique again. ඔයා ටවුන් එකට යන්න ඕනේ නැහැ. You need not go to the town. You need not go to the town. ඕනනම් අපිට ඒකට හේතුවක් කියන්නත් පුළුවන්. ඒකට අපිට හේතුවක් කියන්නත් පුළුවන්. කොහොමද? අද සාප්පු වහලා, ඔක්කොම වහලා, කඩවල් වහලා. All the shops are closed today. All the shops are closed today. So you need not go to the town. So you need not go to the town. මෙතනදී අපිට ද භාවිතා කරන්නත් පුළුවන්, භාවිතා නොකර ඉන්නත් පුළුවන්. නිතර දෙවේලේ කතා කරන ටවුන් එක නම් ඔබ නිතර දෙවේලේ යන නගරේ නම් අපිට ද ඉවත් කරලා කතා කරන්න පුළුවන්. ඒ අනුව මෙහෙම කියන්න පුළුවන්. You need not go to the town. වෙනුවට අපි මෙහෙම කියනවා. You need not go to town. All the shops are closed today. All the shops are closed today.
You need not go to town. You need not go to town. දැන් අපි මෙහෙම කියනවනේ වැඩිහිටියෝ උපදෙස් දෙනවා. ඔයා නරක මිතුරෝ ආශ්‍රය කරන්න අවශ්‍ය නැහැ. ඔයා නරක මිතුරෝ ආශ්‍රය කරන්න අවශ්‍ය නැහැ. You need not associate. අපි ආශ්‍රය කරනවට කියනවා associate. You need not associate bad friends. Bad friends. ඒ වගේම මෙහෙමත් කියනවා. ඔයා එයත් එක්ක ඇයි හොඳයිකම් පවත්වන්න එපා. ඇයි හොඳයිකම් පවත්වන්න එපා කියලා කියනවා. අපි ඒකෙදී අර ඇසෝසියේට් කියන එකම තමයි. නමුත් ඒකට ඉංග්‍රීසි භාෂාවේ තවත් ක්‍රමයක් මම ඕගොල්ලන්ට කියලා දෙනවා. keep company with. keep company with. මෙන්න මේ ෆ්‍රේස් එක භාවිතා කරපුවාම ඇයි හොඳයිකම් පවත්වනවා ආශ්‍රය කරනවා කියන අර්ථය ගෙන දෙනවා. ඉතින් අපි කොහොමද කියන්නේ? ඔයා ඒ ගෑනු ළමයාත් එක්ක ඇයි හොඳයිකම් පවත්වන්න අවශ්‍ය නැහැ. පාඩම අවශ්‍ය නැහැනේ. එහෙමනම් අපි need not දාලා මේක කියමු. You need not මතකද ෆ්‍රේස් එක? keep company with. keep company with. අපි දැන් කියමු you need not keep company with that girl. You need not keep company with that girl. එහෙම විතරක් නෙමෙයි අනිත් පැත්තටත් කියනවා. ඔයා ඒ පිරිමි ළමයාත් එක්ක ඇයි හොඳයිකම් පවත්වන්න අවශ්‍ය නැහැ. You need not keep company with that boy. You need not keep company with that boy. ඒ කොල්ලත් එක්ක ඒ පිරිමි ළමයාත් එක්ක ඇයි හොඳයිකම් පවත්වන්න ඔයා අවශ්‍ය නැහැ. You need not keep company with them. You need not keep company with them. ඒගොල්ලොත් එක්ක ඇයි හොඳයිකම් පවත්වන්න අවශ්‍ය නැහැ. ඔයා ඒගොල්ලොත් එක්ක ඇයි හොඳයිකම් පවත්වන්න අවශ්‍ය නැහැ. ආශ්‍රය කරන්න අවශ්‍ය නැහැ. ඔන්න ඔහොමත් අපි කියන. ඉතින් දැන් ඕගොල්ලන්ට මේ වාක්‍ය රටාව ඉතා හොඳින් පැහැදිලි වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. අපි එදිනෙදා කතාබහේදී මෙන්න මේ දේවල් යොදා ගන්නට ඕනේ. විශේෂයෙන්ම මතක තියාගන්න ඕන කාරණාව තමයි වාක්‍ය රටාව හැදෙන හැටි අපි ඉගෙන ගන්නවා. ඉන් පස්සේ අපේම කියලා නිර්මාණයන් බිහි කරන්න ඕනේ. ඒක අනිවාර්යයෙන් ඉංග්‍රීසි කතා කරන්න ආශාවෙන් ඉන්න ඕනෑම කෙනෙක් කළ යුතුම දෙයක්. ඒ විතරක් මදි. ඉන් අනතුරුව අපි දන්න හැටියට තව කෙනෙක් එක්ක කතා කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. මේ පුහුණුව තුළින් තමයි අපිට ස්පෝකන් ඉංග්‍රීසි කියන එක නිර්මාණය කරගන්න පුළුවන්. ඉතා හොඳින් කතා කර ගැනීමේ හැකියාව අපිට ලැබෙන්නේ. So thank you very much for being with me. I am coming again. Till then, have a nice day. Bye bye.